साधु 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුවෙන්ම අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය අපිට මේ යුගයේ කියලා දෙන අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දිනාගෙම ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදීත් මේ දහවල් කාලේ ඔබ සූදානම් වෙන්නේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අපගේ පරම පූජනීය ශාස්ත්‍රූන් වහන්සේ අපේ ආදරයෙන් සරණ ගියපු ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ විස්මිත වූ අවබෝධය ගැන ඉගෙනගෙන අපේ ජීවිතයට භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ලෝකයේ තියෙන ඒ සැබෑ ධර්මය යථාර්ථය ජීවිතයට ගලපගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ජීවිතය තුළ වැඩි දියුණු කරගන්නට. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ගොඩාක් දුර කවදාකවත් ලං නොවන බොහෝ ඈත කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර තමයි, පළවෙනි එක අහසත් පොළොවත් ගොඩාක් දුරයි, ඈතයි, කවදාකවත් එකට ලං වෙන්නේ නැහැ. ඒගාවට මහා සාගරේ එහා කෙරවලත් මෙහා කෙරවලත් ගොඩාක් දුරයි, ඈත තියෙන දෙයක්, ලං වෙන්නේ නැති දෙයක්. ඒ වගේම යම් තැනකින්ද සූර්යයා නැගෙන්නේ, යම් තැනකින්ද සූර්යයා බැස යන්නේ, ඒ සූර්යයා නැගෙන තැනත් සූර්යයා බැස යන තැනත් ලං නොවන දුර තියෙන එකට එකතු නොවන දෙයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ඒ වගේ තමයි අසත්පුරුෂයාත් සත්පුරුෂයාත් කවදාකවත් එකට එකතු නොවෙන, ලං නොවෙන බොහෝ දුර තියෙන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සත්පුරුෂයා අසත්පුරුෂයාගෙන් ගොඩාක් ඈත, ඒ වගේම අසත්පුරුෂයාට සත්පුරුෂයාට ලං වෙන්න බෑ. ඒ ඇයි? අසත්පුරුෂයා සද්ධර්මයට ආස නැති කෙනෙක්. මේ ලෝකේ තියෙන යථාර්ථය තේරුම් ගන්න දක්ෂ නැති කෙනෙක්. ඔහු ඒ ධර්මයට ආස නැති කෙනෙක්.
ඒක නිසා අසත්පුරුෂයා සත්පුරුෂයාගෙන් ගොඩක් ඈත. මොකද සත්පුරුෂයා පින්වත්නි ඒ වගේම සත්පුරුෂයින් අඳුනනවා. ඒ වගේම සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙනවා. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. ඒ වගේම ඔහු ආර්යයන් වහන්සේලා අඳුනනවා. ආර්ය ධර්මයේ තුල හික්මෙනවා. ආර්ය ධර්මයට දක්ෂයි. නමුත් අසත්පුරුෂයා එහෙම නැහැ. අසත්පුරුෂයා හැම වෙලාවෙම පිහිටා ඉන්නේ අසත්පුරුෂ භූමිය තුල. එතකොට අසත්පුරුෂ භූමිය තුල ඉන්න කෙනා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට කැමති වෙන්නේ නැහැ. ඒ ධර්මය තුල හික්මින්නෙත් නැහැ. ඒ ධර්මයට ආසත් නැහැ. ඒයි ඔහු තුල තියෙන්නේ අසත්පුරුෂකම නිසා. එහෙනම් සත්පුරුෂයෙක් වෙච්ච කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හික්මෙන්නේ. ඒක පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියලා තියෙනවා. කවදාකවත් අසත්පුරුෂ කෙනාට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට එන්න බෑ. ඒක නිසා හැම කෙනෙක්ම උත්සාහවත් විය යුත්තේ තමන් තුළ යම් අසත්පුරුෂ ගති ඉස්මතු වෙනවා නම් එය තමාගේ ධර්ම මාර්ගයට අයහපත පිණිස පවතිනවා, දියුණුව පිණිස පවතින්නේ නැහැ කියලා එය බැහැර කරමින් ජීවිතේ සත්පුරුෂ ගුණයන්ගෙන් පුරව ගන්න ඕනේ. එතකොට සත්පුරුෂයාගේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ භූමිය හැඳින්නුවා කෙලෙහි ගුණ දන්නා බවත්, කෙලෙහි ගුණ සිහි කිරීමට දක්ෂ බවත්. නමුත් අසත්පුරුෂයා එහෙම නැහැ. එයා අසත්පුරුෂ භූමිය තුල පිහිටලා ඉන්නේ. කෙලෙහි ගුණ දන්නෙත් නැහැ, කෙලෙහි ගුණ සිහි කරන්නෙත් නැහැ. ඒක නිසා හැම වෙලාවෙම තමාව ඉස්මතු කරමින් තමාට යම් ලාභයක්, තමාට යම් වාසියක් තියෙනවා නම් ඒ තුල තමයි ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය යම් කෙනෙක් පුරුදු කරන්න උත්සාහවත් වෙනවා නම් ඔහු යථාර්ථය දැනගත යුතු කෙනෙක්. ඊට ආසා කළ යුතු කෙනෙක්. ඉතින් මේ ලෝකේ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ විස්මිත ප්‍රඥාවෙන් උන්වහන්සේ අපිට කියලා දුන්නේ මේ ලෝකෙ තියෙන ඇත්ත, යථාර්ථය. එතකොට මේ යථාර්ථය යම් කෙනෙක් නුවණින් කල්පනා කරලා තමන්ගේ ජීවිතයේ ස්වභාවයත් මේ වගේ නේ කියලා සිහිකරන්න දක්ෂ වුණොත් ඔහු එතෙන් පටන් සත්පුරුෂ භූමිය තුල පිහිටලා මේ උතුම් සද්ධර්මයේ ජීවිතේට එක්කර ගන්න උත්සාහවත් වෙනවා. දැන් අපි නිරන්තරයෙන් දකිනවා පින් කරනවා ජීවිතවලට. මිනිසුන් දන් දෙනවා, සිල් රකින්න දන් දෙනවා, ඊගාවට සංඝයාට අපෝපස්ථාන කරනවා, විහෙර විහාර හදන්න ආධාර උපකාර කරනවා, ඒවට දායකත්වයේ දක්වනවා. නමුත් එපමණකින්ම අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට සැබෑවටම පැමිණි කෙනා කියලා ඒකාන්ත ලෙස කියන්න පුළුවන්කමක් නැහැ. ඒ තමයි යම් කෙනෙක්ට එන්න තියෙන මාර්ගය. එතනින්දලා භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය දියුණු කිරීම ගොඩාක් වෙහෙස මහන්සි වෙලා කැපවීමෙන් කරන්න ඕනේ දෙයක්. සමහර විට ආන්න ඒ දේ ගොඩාක් දෙනෙක්ට අතහැරෙනවා. ඉතින් අද අපි මේ ජීවිත රටාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන දේශනාවක් මූලික කරගෙන ඔබට බුදුරජාණන් වහන්සේගේ ඒ විස්මිත ප්‍රඥාව ගැන සිහිපත් කරන්න අපි කල්පනා කළේ. ඉතින් සංයුත්ත නිකායේ මේ කන්දක වර්ගයේ තියෙනවා සත්ත කියලා සූත්‍රයක්. සත්වයා ගැන වදාළ දෙසුම. ඉතින් ඒ කාලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. එදා පින්වත් රාද කියන ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට කියා සිටිනවා සත්තෝ තිභන්තේ උච්චති. කිත්තාවතානුකෝ භන්තේ සත්තෝති උච්චති. රාද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සත්වයා කියලා කියනවා. ස්වාමීනි කුමන කරුණු වලින්ද සත්වයා කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා වදාලා. දැන් බලන්න එතකොට දැන් මේ කාලේ අපි ගත්තොත් සමහර අය මේ දෘෂ්ටියකට බැඳිලා ඉන්නවා සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා. නමුත් මේ දේශනාව
හොඳට පැහැදිලිව ඉගෙන ගද්දී සිහි කරද්දී බුදුරජාණන් වහන්සේ මේ සත්වයා කියන්නේ කවුද කියලා පැහැදිලිවම විස්තර කරනවා. නමුත් සත්වයක් පුද්ගලයෙක් නැති ආකාරය නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තුල ආත්මයක් තමාගේ වසඟේ පැවැත්විය හැකි දෙයක් නැහැ කියලා. ඉතින් පින්වත්නි දැන් එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට මේ ආවා එක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා කියා සිටියා ස්වාමීනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මම නම් පිළිගන්නේ සත්වයක් පුද්ගලයෙක් නෑ කියන මතයට තමයි කැමති කිව්වා. ඒක තමයි මං අදහගෙන ඉන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා පින්වත් බ්‍රාහ්මණය එහෙම කියනව නම් යම් කෙනෙක් ඔහු මට පිනින්නවත් මම කැමති නෑ දකින්නවත් කැමති නෑ කියනවා. භාග්‍යතුන් වහන්සේ. ඒ මොකද බ්‍රාහ්මණය මේ යම් කෙනෙක් ආහාර පාන අනුභව කරමින් ඉදිරියට යමින් පසුපසට යමින් ගමන් කරමින් මේ වාසය කරමින් ඉන්න කෙනා ප්‍රකටවම මේ කටයුතු කරද්දී සත්වයක් පුද්ගලයෙක් නෑ කියන එක තථාගතයන් වහන්සේ පිළිගන්නේ නෑ කියලා අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ආත්මයක් තමාගේ වසඟේ පවත්විය හැකි දෙයක් මේ ලෝකේ නෑ කියලා පැහැදිලිව කියලා දුන්නා. ඉතින් ඒ වගේ මේ රාද ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ ඔන්න සත්වයා කියන්නේ කවුද කියලා දේශනා කරනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න පිරිසක් හැටියට සත්ව ලෝක ගොඩාක් තියෙනවා. සත්වය ලෝක තියෙන නිසා මේ භවයෙන් භවයට සැරිසරා යන නිසා තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා ආර්ය සත්‍යයක් පනවලා තියෙන්නේ. දුක හටගන්නේ මෙහිමයි කියලා ආර්ය සත්‍යයක් තියෙන්නේ ලෝකයේ තුල පනවලා. ඊගාවට දුක නිරුද්ධ වෙන්නේ මෙහිමයි කියලා දුක්ඛ නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒට තියෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද සත්වයා කියලා කියන්නේ රූපේකෝ රාද යෝ චන්දෝ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තස්මා සත්තෝ තිවුච්චති. පින්වත් රාද රූපය පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම් යා නන්දි යම් රාගයක් තියෙනවා නම් යම් සතුටින් පිළිගැනීමක් තියෙනවා නම් යම් තණ්හාවක් ආසාවක් තියෙනවා නම් ඒ රූපයේහි ඇලී වාසය කරනවා නම් ඒ රූපයේහි දැඩි ලෙස ඇලී සිටිනවා නම් අන්න ඒ නිසා තමයි සත්වයා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් මෙතන බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලාම මේ රූපය ගැන දේශනා කරනවා. රූපයට යම්කිසි කෙනෙක් කැමැත්තක් තියෙනවා නම් ඒ වගේම ඒ රූපයට රාගයක් තියෙනවා නම් සතුටින් පිළිගැනීමක් රූපය තුල තියෙනවා නම් තණ්හාවක් ඇතිව ඒ රූපයට ඇලී බැඳී දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉන්නවා නම් අන්න ඒක නිසා සත්වයා කියනවා. එහෙනම් ඔන්න සත්වයා ඉස්සර වෙලාම බුදුරජාණන් වහන්සේ හැඳුන්වුවේ රූපයෙන්. රූපයෙන් තොරව සත්වයක් හඳුන්වන්නට බෑ පින්වත්නි. දැන් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ රූපය විස්තර කළා. රූපය කියන්නේ කුමක්ද කියලා. උන්වහන්සේ දේශනා කළා චාතුම් මහා භූතිකෝච. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඊගාවට මාතා පෙත්තික සම්භවෝ මව්පියන් නිසා හටගත්ත ඊගාවට ආහාර පාන වලින් නඩත්තු කළ යුතු ඉලීම් පිරිමැදීම් වලින් පවත්වගෙන යන ඊගාවට කැඩීම් බිදීම් විනාශ වෙලා යන දේට බුදුරජාණන් වහන්සේ රූපය කියලා දේශනා පෙන්වුවා. එතකොට දැන් අපි ගත්තොත් අපේ ජීවිතේ රූපයක් අපිටත් තියෙන සතර මහා ධාතු. ඒ කියන්නේ පඨවි ධාතුවට ආйти කොටස් වලින් තමයි අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ. එතකොට අනිත් අයගෙත් එහෙමයි. එතකොට පඨවි ධාතුවට ආйти කොටස් මොනවද? කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පිනහලු, කුඩා බඩවැල, මහා බඩවැල, ආමාශය, ඊගාවට අසුචි, හිස් මොළය ආදී මේ වගේ කොටස් 20ක් බුදුරජාණන් වහන්සේ පඨවි ධාතුවට අයිති කියලා දේශනා කළා. එතකොට ඒ ස්වභාවය අපේ රූපය තුල තියෙනවා. ඊගාවට අනිත් රූපයන් තුල තියෙනවා.
එහෙනම් අන්න ඒ කොටස් පටවි ධාතුවට අයිති. ඊගාවට ආපෝ ධාතුව. වැගිරී යන ස්වභාවයෙන් යුතු දේවල් මේ ශරීරයේ තියෙනවා. පිත, සෙම, ලේ, සැරව, දහඩිය, කඳුළු, සඳ මිදුළු, වුරුණු තෙල්, මුත්‍රා මේ ආදී කොටස් 12ක් බුදුරජාණන් වහන්සේ ආපෝ ධාතුවට වැගිරී යන ස්වභාවයෙන් යුතුව මේ කයේ පවතිනවා කියලා පෙන්වුවා. ඊගාවට තේජෝ ධාතුව මේ ශරීරයේ පවතින යම් උණුසුම් ස්වභාවයක් මේ ඉන්ද්‍රයන් තුළ යම් උණුසුම් ස්වභාවයක් තියෙනවාද ඊගාවට ශරීරයේ පුරා යන යම් උණුසුමක් තියෙනවාද අපි කනබොන දේවල් දිරවන දවන ස්වභාවයෙන් යුතු උණුසුමක් තියෙනවාද මෙය තේජෝ ධාතුවට අයිති. එහෙනම් රූපයක් ගත්තට පස්සේ ඒ සෑම රූපයකම තේජෝ ධාතුව තියෙනවා. ඊගාවට වායෝ ධාතුව. වායෝ ධාතුව කියලා කියන්නේ හමා යන ස්වභාවයෙන් යුතු දේ. එතකොට අපේ ශරීරය ගත්තොත් අපි ආස්වාස ප්‍රාස්වාස කරන්නේ වායෝ ධාතුවට අයිති. ඊගාවට මේ ශරීරයේ කොටස් වල එහා මෙහා යන්නේ වායෝ ධාතුව. ඊගාවට අපි පසුපසින් පිට වෙන්නේ වායෝ ධාතුව. මේ ආදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වායෝ ධාතුවට අයිති දේවල්. එතකොට මේ සතර මහා ධාතුන් තමන්ගේ දෙයක් හැටියට බලන් දෙපා කිව්වා බුදුරජාණන් වහන්සේ. ඒ ඇයි මේ හැම දෙයක්ම හේතු නිසා හටගත්ත දේවල්. එතකොට අපේ ශරීරයත් එහිමයි. අපේ ශරීරයත් පඨවි ධාතු වලින්, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන් හට අරගෙන තියෙන්නේ. ඒක නිසා මේවා බාහිර යම් පඨවි ධාතුවක් පවතීද ආන්නේ වගේ තමාගේ ශරීරයේ තියෙන මේ තද ගොරෝසු ස්වභාවයට අයිති යම් යම් කොටස් ඇද්ද ඒවා බාහිර පඨවි ධාතුව ලෙසම දකින්න කිව්වා. ඊගාවට වැగిරෙන යම් ස්වභාවයක් ඇද්ද ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවත් මේ ශරීරයේ යම් වැగిරෙන දෙයක් ඇද්ද ඒත් ආපෝ ධාතුව බලන්න කිව්වා ඒ වගේ කියලා. ඊගාවට උණුසුම් ස්වභාවයෙන් යුතු දේ, ඊගාවට හමායන ස්වභාවයෙන් යුතු දේ යම් ශරීරවල ඇද්ද බාහිර ඒ ස්වභාවය ඇද්ද ඒ දෙකම සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වා. එතකොට මේ රූපයට යම් ඇලීමක් තියෙනවද බැඳීමක් තියෙනවද එය දුරු වෙනවා. නමුත් සත්වයා කියන කෙනා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් මේ හටගත්ත රූපය සතුටින් පිළි අරගෙන ඉන්නේ. දැන් කොච්චර ඒක පැහැදිලිද බලන්නනේ අපේ රූපේට තමන්ගේ රූපේට තමන් කොච්චර ආස කරනවද? මේ රූපේට අසනීපයක් හැදුනට පස්සේ හිතේ තියෙන කොයි වෙලාවෙද මේක හොඳ වෙන්නේ කියලා. ඒ ඇයි ඒ රූපේට ආසාවෙන් ඉන්න නිසා, රූපේට බැඳී ඉන්න නිසා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටලා මත ඒක දුරු කරගන්න අමාරුයි. මොකද ඒක හේතු නිසා හටගත්ත දෙයක්. හේතුන්ගෙන් හටගන්නේ මොකද මේ රූපේ ආස්වාදයක් තියෙනවා. තමාගේ රූපේත් ආස්වාදයක් තියෙනවා, බාහිර රූපවලත් ආස්වාදයක් තියෙනවා. ඒක නිසා තමයි සම්මතයන් මේ ලෝකයේ තුල තියෙනවා. මම කියලා දැඩිව බැඳිලා ඉන්නවා මේ රූපේට. රූපේ මගේ කියලා බැඳිලා ඉන්නවා. එතකොට බැඳෙන්නේ කොමකටද? මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයකට. ඊගාවට තමාත් සමග එකට ඉන්න අය කියලා බැඳෙනවා. ඊගාවට දීපල වස්තුව, යාන වාහන මේ ඔක්කොම රූප හටගත්ත දේවල්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. මේවා සියල්ල තමාගේ කියලා සතුටින් පිළි අරගෙන ඒ වගේම ආස්වාදයෙන් කල්පනා කර ඒ තුල සතුටු වෙවි දැඩි ලෙස බැඳී සිටිනවා. අන්න ඒ නිසා සත්වයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි විඳීම පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටින් පිළිගැනීමක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම් අන්න ඒ විඳීම තුල විඳීමට ඇලී වාසය කරනවා නම්, ඒ විඳීමෙන් දැඩි ලෙස බැඳී සිටිනවා නම් අන්න ඒ හේතු කරගෙන සත්වයා කියලා පනවනවා. එහෙනම් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ රූපය ගැන අපිට කියලා දෙනවා. සත්වයා කියලා පනවද්දී රූපයකින් තමයි සත්වයා පනවන්නේ. ඊගාවට විඳීම. දැන් විඳීම ගත්තොත් විඳීම කියන්නේ හේතු නිසා හටගත් එකක්. මේ හැම දෙයකටම
ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඊළඟට විඳීම හටගන්නවා ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. ඊගාවට නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. බුදුරජාණන් වහන්සේ මේ විඳීම පෙන්වන ආකාර තුනකට. ඒ කියන්නේ ස්පර්ශයේ සැපසහගත වුණොත් විඳීම සැපසහගතයි. ඊගාවට ස්පර්ශයේ දුක්සහගත වුණොත් විඳීම දුක්සහගතයි. ඊගාවට ස්පර්ශය දුක්සප රහිත මධ්‍යස්ථ විඳීමක් නම් එය ස්පර්ශයක් නම් මධ්‍යස්ථ විඳීමක් ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. නමුත් මේ විඳීම තුල ඉන්න විඳීමෙන් සතුටු වෙවි ඒ තුල ඇලී වාසය කරන කෙනා ඒට බැඳී වාසය කරනවා. ඒක නිසා සත්වයා දැන් ඒකෙන් එතකොට නිදහස් වෙන්න බෑ. තමන් මේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් තේරුම් නොගන්න තාක්. ඒක නිසා බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ දැන් අපිට පෙන්වන්නේ පින්වත්නි මේ දුක. යම් කෙනෙක් රූපයට ඇලී වාසය කරනවා නම් ඔහු දුකට ඇලී වාසය කරන්නේ. ඊගාවට විඳීමට ඇලී වාසය කරනවා නම් විඳීම තුල වාසය කරනවා නම් ඔහු දුක තුල වාසය කරන්නේ. ඒ සාමාන්‍ය සත්වයා හැම වෙලාවෙම සැප විඳීම සතුටින් පිළිගන්නවා. සැප විඳීම ප්‍රාර්ථනා කරනවා. ඒකට ආසාවෙන් ඉන්නවා. ඔහු දන්නේ නැහැ සැප විඳීම කියලා කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. ඒක වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක්, අනිත්‍ය දෙයක් කියලා දන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවෙම සැපය හොයමින් වාසය කරන්නේ. කනට මිහිරි ඇසට ලස්සන රූපයක් බලලා ඒ රූපේ තියෙන ආස්වාදය විඳින්න කැමැත්තක් ඔහු තුල තියෙනවා. එළී වාසය කරනවා. ඊගාවට ශබ්දයට ප්‍රියමනාප ශබ්දවලට ඇතිවෙන ඒ සැපසහගත විඳීමට ඇලී වාසය කරනවා. ඒව හොයනවා. ඊගාවට නාසයට දැනෙන ප්‍රියමනාප සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට, ඒ විතරක් නෙවෙයි මනසට සිතෙන අරමුණු වලට පවා ඔහු ආස්වාදයට ආස කරන්නේ. ආස්වාදයෙන් තමයි සතුට වෙන්නේ. ඉතින් ඒක නිසා සැපය සතුටින් පිළි අරගෙන වාසය කරද්දී අශෘතවත් පෘථග්ජන කෙනාට මොකද වෙන්නේ? ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත සැපසහගත විඳීම ස්පර්ශය නිරුද්ධ නැති වෙනකොට විඳීම සැපසහගත විඳීම නැති වෙලා යනවා. අන්න එතකොට අශෘතවත් පෘථග්ජන කෙනා මේ පිළිබඳව අවබෝධයක් නැති නිසා ඔහු දුකටපත් වෙනවා. ඔහු ශෝක කරනවා, වැළපෙනවා. එතකොට දුක් වෙද්දි ශෝක වෙද්දි ඔහු තුල ඇති අර ආස්වාදයට තියෙන කැමැත්තත් සමග ඔහු තුල පටිඝානුසය ඇති වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ. ඒතර අනුසය ධර්ම කියලා කියන්නේ හිත අභ්‍යන්තරයේ තියෙන්නේ. එහෙනම් සිහියෙන් යම් කෙනෙක් නැත්තම් ඒක හොයන්න බෑ පින්වත්නි. ඒක නිසා පටිඝානුසය ඉස්මතු වුණාට පස්සේ ඔහු ක්‍රෝධ කරන්න පටන් ගන්නවා. තරහ ගන්නවා. ඊළඟට ඒ තරහ දුරු කරගන්න ඔහු කරන්නේ කම්සපයන් සොයාගෙන යෑම. අශෘතවත් පුතග්ජන කෙනා කම්සප සොයාගෙන ගියාට පස්සේ පංචකාමයන්ට හිත වසඟ වුණාට පස්සේ ඔහු ඒ විඳීමේ සැබෑ ස්වභාවය මනාකොට දන්නේ නැති නිසා එතනත් තියෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් කියලා ඒ සතුටින් පිළිගන්නවා. කාමසපේ සතුටින් පිළිගනිද්දී මේ සිත අභ්‍යන්තරයේ යම් රාගානුසයක් තියෙනවද? අන්නේ රාගානුසය වැඩි වෙනවා. රාගානුසය වර්ධනය වෙලා ਉਹ රාග සිතවිලි සිතද්දී අර යම් දුක්සහගත විඳීමක් හටගත්තද එය යටපත් වෙලා කාමයන්ගෙන් එන සැපේ ඉස්මතු වෙනකොට ඔහු හිතනවා මගේ යම් දුකක් තිබ්බද එය දැන් නිරුද්ධ වුණා කියලා. එතන තමාගේ අභ්‍යන්තරයේ තියෙන අවිජ්ජානුසය මතුවීම කියනවා බුදුරජාණන් වහන්සේ. එහෙනම් බලන්න අවිද්‍යාව ඉස්මතු වෙන්නේ මේ සත්වයා කියන කෙනා තුල. ඇයි? අවිද්‍යාව තුලයි වාසය කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිජ්ජා නීවරණානං සත්තානං. අවිද්‍යාව නැමැති මේ ඝන කටුවෙන් වැහිච්ච සත්වයා තණ්හා සංයෝජනානං තණ්හාවෙන් බැඳී ගිය සත්වයා සන්දාවතං සංසරති. මේ සසර පුරාවට ඇවිදිමින් යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් බලන්න විඳීම කියන එක
හේතු නිසා හටගත් දෙයක්. නමුත් ඒ පිළිබඳව අවබෝධයක් නැති අසෘතවත් පු탁ජන කෙනාය සතුටින් පිළිගන්නවා. ඒ තුල ඇලී වාසය කරනවා. ඒක නිසා සත්වයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් රාද සංඥාව පිළිබඳව යම් කැමැත්තක් තියෙනවාද? සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්න දේ. එතකොට රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධය හඳුනා ගන්නවා, රසය හඳුනා ගන්නවා, පහස හඳුනා ගන්නවා, අරමුණු හඳුනා ගන්නවා. එතකොට අන්නේ සංඥාව පිළිබඳව යම් කැමැත්තක් තියෙනවාද, යම් රාගයක් තියෙනවාද, යම් සතුටින් පිළිගැනීමක් තියෙනවාද, යම් තණ්හාවක් තියෙනවාද, ඒ සංඥාව කෙරෙහි ඇලී සිටිනවා නම්, ඒ සංඥාවෙන් වෙහි දැඩි ලෙස ඇලී සිටිනවා නම් අන්න හි නිසා සත්වයා කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊගාවට සංස්කාර පිළිබඳව යම් රාගයක් තියෙනවා නම්, සංස්කාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චේතනාව. එතකොට රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, ඊළඟට පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. එතකොට අන්නේ චේතනාව පිළිබඳව යම් රාගයක් තියෙනවා නම්, යම් කැමැත්තක් තියෙනවා නම්, යම් සතුටින් පිළිගැනීමක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම්, ඒ සංස්කාර පිළිබඳව ඇලී සිටිනවා නම්, ඒ සංස්කාර කෙරෙහි දැඩි ලෙස ඇලී සිටිනවා නම් අන්න ඒ නිසා සත්වයා කියලා හඳුන්වනවා. ඊගාවට බුදුරජාණන් වහන්සේ වගේම දේශනා කරනවා පින්වත් රාද විඥානීය පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටින් පිළිගැනීමක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම්, ඒ විඥානයේහි ඇලී සිටිනවා නම්, ඒ විඥානයේ දැඩි ලෙස ඇලී සිටිනවා නම් ආන්න ඒ නිසා සත්වයා කියලා හඳුන්වනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ රාද ස්වාමින් වහන්සේට දේශනා කරනවා. එහෙනම් පැහැදිලිවම බලන්න දැන් සත්වයා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් පංච උපාදානස්කන්ධය පින්වත්නි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය මේ පහම බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුකටයි කියලා. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය යම් තැනක පනවනවා නම් එතන සත්වයක් ඉන්න ඕනේ. සත්වයක් තුළ තමයි මේ පංච උපාදානස්කන්ධේ ක්‍රියාත්මක වෙන්නේ. සත්ව ලෝක බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. උන්වහන්සේ දේශනා කළා සමහර සත්වයින් බිත්තර ආස්සේ උපදිනවා අණ්ඩජ, ඊගාවට ජලාබුජ, මව් කුසේ සත්වය උපදිනවා. ඊගාවට සංසේදජ, තෙත් පරිසරයේ උපදිනවා. මේ ක්‍රමෙන් බාහිර ඕපපාතිකව සත්වයේ උපදිනවා. එතකොට මේ සත්වයින් උපදින ආකාර ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමන්ගේ විස්මිත අවබෝධයෙන් දැක්කා. නිරේ සත්තු ඉපදිලා. එතකොට එතනත් පංච උපාදානස්කන්ධයක් ක්‍රියාත්මක වෙන්නේ. ඊගාවට තිරිසන් ලෝකේ විවිධ සත්තු දැන් බලන්න මේ පංච උපාදානස්කන්ධයට ඇලී ගිය නිසා, ඒ සතුටින් පිළිගත්ත නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි එක තැනක දේශනා කරනවා මේ සත්ව ලෝකේ තරම් විචිත්‍ර වෙන තැනක් බුදු ඇසින් දකින්නේ නැහැ කියනවා. දැන් බලන්න අපි ගත්තොත් සත්ව ලෝකේ සමහර සත්තු ජලයේ පීනනවා. කොයිතරම් විචිත්‍රයිද? බලාගෙන ඉන්න ආසයි. ඒ තරම් ලස්සනයි. ඊගාවට සමහර සත්තු පියාඹනවා. ඒ කුරුල්ලන්ගේ තියෙන විචිත්‍රත්වය. ඊගාවට සමහර සත්තු පොළව යට බොහෝ පා තියෙන සත්තු ඉන්නවා. ඊගාවට බඩගාගෙන යන සත්තු ඉන්නවා. ඊගාවට මනුස්ස ලෝකේ අපි ජීවත් වෙනවා. ඊගාවට දැන් තිරිසන් ලෝකේ ගත්තොත් ඊට පස්සේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තිරිසන් ලෝකේ මේ තරම් විචිත්‍ර උනේ සිතේ තියෙන විචිත්‍රත්වය නිසා කියනවා. සිත විචිත්‍ර නිසා කියනවා බුදුරජාණන් වහන්සේ මේ තිරිසන් ලෝකේ මේ තරම් විචිත්‍ර. එහෙනම් බලන්න මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනා මේ පංච උපාදානස්කන්ධය තුල වාසය කරද්දී සිත විචිත්‍ර වෙනවා. සිතේ කොයිතරම් අරමුණු හට ගන්නවද? ඇසට පෙනෙන රූප මූලික කරගෙන, කනට ඇහෙන ශබ්ද මූලික කරගෙන, ඊගාවට නාසයට දැනෙන ගඳ සුවඳ
මූලික කරගෙන දිවට දැනෙන රසය, කයට දැනෙන පහස නිසා මනසේ කොයිතරම් විචිත්‍රත්වයක් හටගන්නවද? එහෙනම් අන්න රූපය තුල, විදීම තුල, සංඥාව තුල, සංස්කාර තුල, විඥානය තුල ඉන්න සත්වයා දුක තුලයි වාසය කරන්නේ. ඒක නිසා උන්වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ අපේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කිටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධෙමයි දුක කියලා. එතකොට පංච උපාදානස්කන්ධය තුල වාසය කරන සත්වයා ඉපදීමේ දුක ඔහුට තියෙනවා. ඊගාවට ජරාවට පත්වීමේ දුක තියෙනවා. ඊගාවට රෝග පීඩා වැළඳීමේ දුක තියෙනවා. ඊගාවට මරණයට පත්වීමේ දුක, ඊගාවට ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීමේ දුක, ඊගාවට අප්‍රිය අමනාප පුද්ගලයන් හා එකතු වීමේ දුක, කැමැති දේ නොලැබීමේ දුක. මෙය කෙටියෙන් හකුලවලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයම දුකයි කියලා ඒකයි දේශනා කළේ. ඉතින් ඒක නිසා සත්වයා පණවනවා නම් එතකොට ඔන්න පංච උපාදානස්කන්ධයකින් තමයි සත්වයෙක් පණවන්නේ. එතකොට ඒ සත්වයා රූපය පිළිබඳව, විඳීම පිළිබඳව, ඊගාවට සංඥාව පිළිබඳව, සංස්කාර කියන්නේ චේතනාව පිළිබඳව, ඊගාවට විඥාණය පිළිබඳව යම් කැමැත්තක් තියෙනවා නම්, යම් රාගයක් තියෙනවා නම්, යම් සතුටින් පිළිගැනීමක් තියෙනවා නම්, යම් තණ්හාවක් තියෙනවා නම් ඒ තුල දැඩි ලෙස ඇලී සිටින නිසා සත්වයා කියලා පනවනවා. බුදුරජාණන් වහන්සේ පින්වත් ලස්සන උපමාවක් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් රාද මේ වගේ කියනවා ඒක. කුඩා දරුවෝ ඒ වගේම කුඩා දැරියන් සෙල්ලම් බත්තු වෙනවා. සෙල්ලම් කරද්දී වැලි ගෙවල් හදනවා. වැලි වලින් කෝම් පිට්ටු හදනවා. සෙල්ලම් ගෙවල් හදනවා. ඊගාවට රූම් පෙත්තු හදනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තාක්කල් මේ සෙල්ලම් බඩු කෙරෙහි ඔවුන් හදපු වැලි වලින් හදපු දේවල්, ඊගාවට සෙල්ලම් ගෙවල්, කඩ, රූම් පෙත්තු මෙන්න මේවා කෙරෙහි යම් රාගයේ දුරු වෙලා නැත්තම්, ඒ කියන්නේ ඒවා සතුටින් අල්ලගෙන ඉඳීනම්, කැමැත්ත දුරු වෙලා නැත්තම්, ඒවට තියෙන ආදරය, ප්‍රේමය, පිපාසය, දැවිල්ල දුරු වෙලා නැත්තම්, තණ්හාව දුරු වෙලා නැත්තම්, ඒ තාක්කල්ම ඒ පුංචි දරුවෝ ඒ වැලි ගෙවල් වලට ආස කරනවා කියනවා. ලොල් වෙනවා. තමන්ගේ වස්තුවක් හැටියට සලකනවා. මම මගේ කියලා අයිතිය කියනවා. දැන් බලන්න පුංචි දරුවෝ එතකොට ඒ විදිහට සෙල්ලංගයක් හැදුවට පස්සේ, සෙල්ලම් බඩුවක් තමන්ට ලැබුණට පස්සේ ඒක තමන්ගේ කියලා ආදරෙන් අල්ලගෙන ඉන්නවා. ඒ තුලින් සතුටු වෙනවා. හැබැයි යම් කලක පින්වත් රාද මේ කුඩා දරුවෝ, කුඩා දියණිවරු මේ වැලි ගෙවල් කෙරෙහි තියෙන ප්‍රේමය, රාගය, කැමැත්ත, ඡන්දය, පිපාසය, දැවිල්ල, තණ්හාව දුරු වුණා නම් ඔවුන් මොකද කරන්නේ? අත්පා වලින් ඊගාවට ඒ වැලි ගෙවල් සුණු විසුණු කරලා දානවා. කඩලා බිඳලා දානවා. ආයේ සෙල්ලම් කරන්න බැරි විදිහට විනාශ කරලා දානවා කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමාවනේ. එතකොට පුංචි දරුවෝ ඒ විදිහට තමන් ආදරෙන් සෙල්ලම් කර කර හිටපු දේවල් යම් වෙලාවක තමන්ට මේක ඇති කියලා හිතුණාට පස්සේ, එපා වුණාට පස්සේ අත්වලිනුයි පාවලිනුයි ගහලා කඩලා බිඳලා දානවා. මොකද ඒ කෙරෙහි තිබිච්ච කැමැත්ත උන්ට නැති වුණා. ආසාව නැති වුණා. හැබැයි ඒක නැත්තටම නැති වුණාද? නෑ, ඊගාවට වෙන එකකට ආස කරනවා. වෙන එකක් එක්ක සෙල්ලම් කරන්න ආස කරනවා. නමුත් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් රාදෝන් ඔය විදිහමයි ඔබත් රූපය විසුරවලා දාන්න කියනවා භාග්‍යතුන් වහන්සේ. බිඳලා දාන්න, සුණු විසුණු කරන්න, ආයෙත් සෙල්ලම් කරන්න බැරි විදිහට පත් කරන්න කියනවා. එහෙනම් කුමක්ද දේශනා කරන්නේ? තණ්හාව යම්තාක් සිතේ තියෙනවා නම්, රාගේ යම්තාක් තියෙනවා නම්, බැඳීම යම්තාක් තියෙනවා නම් ඔහු ඒක ආදරයෙන් මම මගේ කියලා අල්ලගෙන ඉන්නවා. එහෙනම් රූපය ආසාවෙන්, තණ්හාවෙන් අල්ලගෙන වාසය කරනවා. විඳීම මගේ කියලා ඒත් දැඩිව ග්‍රහණය වෙලා බැඳිලා වාසය කරනවා.
ඊගාවට හඳුනා ගන්න දෙයට සංඥාවට මම මගේ කියලා ආදරයෙන් බැඳිලා අල්ලගෙන වාසය කරනවා. ඊගාවට චේතනාව සංස්කාර කෙරෙහි බැඳී වාසය කරනවා රාගේ දුරු නොකළ නිසා මම මගේ කියලා. ඊගාවට විඥාණය දැඩි ලෙස අල්ලගෙන මම මගේ කියලා වාසය කරනවා. ඒක හරියට අර පුංචි දරුවෝ සෙල්ලම් ගෙවල් කෝම්පිට්ටු වැලිබත් වගේ ඒවට ආසාවෙන් අල්ලගෙන හිටියා වගේ කියනවා. නමුත් යම් අවස්ථාවක මේ එපා වුණාද පුංචි දරුවෝ තමන් සෙල්ලම් කරන දේවල් කඩලා බිඳලා සුණු විසුණු කරලා දැම්මා වගේ මේ රූපය කියන එක විසුරවලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බිඳලා දාන්න, සුණු විසුණු කරන්න, ආයෙත් සෙල්ලම් කරන්න බැරි විදිහටපත් කරන්න, තණ්හාව ක්ෂය වීම පිණිස පිළිපදින්න, ඊගාවට විදීම විසුරවලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊගාවට බිඳලා දාන්න, සුණු විසුණු කරන්න, ආයෙ සෙල්ලම් කරන්න බැරි විදිහට තණ්හාව ක්ෂය වීම පිණිස පිළිපදින්න කියනවා. විදීම. ඊගාවට සංඥාව, ඊගාවට සංස්කාර, ඊගාවට විඥාණය විසුරවලා දාන්න, බිඳලා දාන්න, සුණු විසුණු කරන්න, ආයෙත් සෙල්ලම් කරන්න බැරි විදිහටපත් කරන්න, තණ්හාව ක්ෂය වීම පිණිස පිළිපදින්න. පින්වත් රාද, තණ්හාව ක්ෂය වීමමයි ඒ යමා නිවන කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තණ්හක්කයෝ හිරාද නිබ්බානಂತಿ. පින්වත් රාද, නිවන කියන්නේ මේ තණ්හාවේ ක්ෂය වීමමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න දැන් රූපය බුදුරජාණන් වහන්සේ කුමක්ද කරන්න කියන්නේ? විසුරවලා දාන්න කියනවා. කොහොමද අතින් පයින්ද විසුරවන්නේ? නෑ. මේ රූපයට තියෙන තණ්හාව, කැමැත්ත, රාගය, මම මගේ කියලා ආසාවෙන් බැඳී සිටින එක දුරු කරන්න කියනවා. ඊගාවට විඳීමටත් ඒ විදිහටම, ඊගාවට සංඥාවට හඳුන ගන්න දෙයට, ඊගාවට සංස්කාර, චේතනාව. දැන් චේතනාව ගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පින්වත්නි එය කර්මය කියලා. දැන් අපි මේ අපිට කර්මානුරූපව ලැබිච්ච ඇස, කන, නාසය, දිව, කය, මනස කියන්නේ කර්මානුරූපව ලැබුණේ. එතකොට කර්මානුරූපව ලැබිච්ච මේ ඇස, කන, නාසය, දිව, කය, මනස උපයෝගී කරගෙන සත්වයා කියන කෙනා හැම වෙලාවෙම කර්මයක් සකස් කරන්නේ. ඊගාව උපත කරා අරගෙන යන. ඊගාව උපතට සුදුසු ආකාරයට කර්මය සකස් කරනවා. එතකොට මේ සකස් කරන කර්මය විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා කර්මය ක්ෂය වෙන ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ රූපය සුණු විසුණු කරන, ඊගාවට විදීම සුණු විසුණු කරන, සංඥාව සුණු විසුණු කරන, සංස්කාර, විඥාන සුණු විසුණු කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත කළා. මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය. තණ්හාව සුණු විසුණු කරලා දාන, ආයේ සෙල්ලම් කරන්න බැරි විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වුව ආකාරයට තණ්හාව ක්ෂය වීම පිණිස පිළිපදින්න කියනවා. එතකොට කවුද සෙල්ලම් කරන්නේ? මේ රූපයත් සමග, විදීමත් සමග, සංඥාවත් සමග, සංස්කාර සමග, විඥානයේ සමග. ඊට අධිපති කෙනෙක් ඉන්නවා. දැන් අපි ගත්තොත් මේ හැම දෙයක්ම සත්වයා තුල පිහිටලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම සකස් වෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස මූලික කරගෙන. රූපේ තියෙන්නේ ඒ තුල. රූපේ තුලත් තියෙන්නේ ඒ දේ. ඇස, කන, නාසය, දිව, කය, මනස. එතකොට විඳීමක් හටගන්නෙත්, සංඥාවක් හටගන්නෙත්, චේතනාවක් පහළ වෙන්නෙත්, විඥානයක් හටගන්නෙත්, මේ හැම දෙයක්ම මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මූලික කරගෙන. එහෙනම් සත්වයා තුල තියෙන දෙයක් තමයි මේ ආයතන. අන්නේ ආයතන වලට අධිපතිකම් කියන කෙනෙක් ඉන්නවා. ඒ ආයතන එක්ක සෙල්ලම් කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි පවිතු මාරයා. දැන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයා බෝධි මූලයේදී දමනය කළා. ඔහුගේ බලය සුණු විසුණු කළා. ආයි සෙල්ලම් කරන්න බැරි විදිහට විනාශ කළා. නැත්තටම නැති කළා. බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් ආවා ගොවියෙක් වගේ කෙනෙක්.
කෙවිතක් අත්තට අරගෙන ඊගාවට අඹුඩයක් ගහගත්ත මඩ තවරගත්ත වයසට ගියපු ගොවියෙක් ඉනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතනයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව විමසන ආකාරය කියා දෙමින් හිටියේ. ඇවිල්ලා කියනවා ශ්‍රමණය මේ පැත්තේ මගේ හරක් ටික එහෙම ගියා දැක්කද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ බැලුවා කවුද මේ ගොවියෙක් වගේ ඉන්න කෙනා. උන්වහන්සේ දැක්කා මේ පවිතු මාරයා කියලා. භාගතුන් වහන්සේ එක සැනින් ආමන්ත්‍රණය කළා මාරය උඹේ ගවයෝ උඹ බලා ගනින් කිව්වා. අන්න ඒ වෙලාවේ මෙයා කියනවා ශ්‍රමණේ ඔය ඇස මගේ, ඔය කන මගේ, ඔය නාසය මගේ, ඔය දිව මගේ, ඔය කය මගේ, ඔය මනසත් මගේ කිව්වා. යම් කිසි කෙනෙක් ඇස කන නාසය දිව කය මනස මගේ කියලා ගනීද? ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට සිතෙන අරමුණු මේ සියල්ල මගේ කියලා යම් කිසි කෙනෙක් ගනීද? ඔවුනුත් මට අයිති මගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාරයෝ යම් කිසි කෙනෙක් ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මගේ කියලා ගනීද? ඔවුන් ඔබට අයිති. හැබැයි යම් කිසි කෙනෙක් ඇස කන නාසය දිව කය මනස මම මගේ කියන හැඟීමෙන් බැහැර වෙලා ඒ තියෙන ඒ තුල ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා ඒයින් සදහටම නිදහස් වුණොත් ඒ අයත් ඔබට අයිතිද කියලා ඇහුවා. නෑ, ඒ අය මට අයිති නෑ කිව්වා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ තමයි ඒ විස්මිත දේ කළේ. සම්පූර්ණයෙන් මේ යාගේ තියෙන බලපුලුහංකාරකම මේ සත්වයා සමග කරන ඒ සෙල්ලම සුණු විසුණු කරලා බිදලා කඩලා බිදලා දැම්මේ. ඒක නිසා පිළිපදින්න කියනවා ආයේ මත් සෙල්ලම් කරන්න බැරි විදිහට පත් කරන්න කියනවා. එහෙනම් ඒක කරන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටලා උන්වහන්සේ කිරෙහි අප්‍රමාණ පැහැදීම ඇති කරගෙන අපිට යම් ප්‍රතිපදාවක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා භාගතුන් වහන්සේගේ ශාසනයට පැමිණෙන කෙනා ඉස්සර වෙලාම සිල්වත් වෙන්න කිව්වා කියලා දේශනා කළා. එතකොට ගිහි කෙනෙක් නම් පන්සිල් පද පහ හොඳට රකින්න ඕනේ. උපෝසත දවසට ඔහු සිල් සමාදන් වෙන්න ඕනේ. අන්න ප්‍රතිපදාව ජීවිතය තුළ වැඩෙනවා. ඊගාවට ඉන්ද්‍රිය দমনය කරන්න ඕනේ. ඊගාවට මනා සිහිනුවණින් Taman වාසය කරන්න ඕනේ. මේ ආයතනයන් තුල සිහිය පිහිටවන්න ඕනේ. එතකොට තමයි මේ ධර්මයේ තුල Tamanට ප්‍රතිපදාව දියුණු වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතය තුල පුරුදු වෙන්නේ. ඒක මේ ජීවිතේ යම් කෙනෙක්ට කරගන්න අවස්ථාව ලැබෙනවා නම් ඔහු කොයිතරම් වාග්යවන්තයෙක්ද? මේ සසරේ සැරිසරා යන ස්වභාවය නවත්වන වැඩපිළිවෙල ඔහු ජීවිතය තුල අත්දකින්න කෙනෙක්. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා නමුත් උන්වහන්සේ දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මය අපිට අහන්න ලැබෙනවා. දැන් බලන්න මේ කන්ද සංයුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දේශනා කරපු විශාල සූත්‍ර දේශනා රාශියක් තියෙනවා. මේ හැම එකකම බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දුක පිළිබඳව දේශනා කරන්නේ. අපේ ජීවිත රටාව සත්වයා කියන්නේ කවුද? සත්වයා කියන ඒ සසරට වැටිච්ච කෙනා දුක සකස් කර කර යන ආකාරය, ඒ නිදහස් වන ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. ඒක නිසා පින්වත්නි මේ කාල පරිච්ඡේදය තුල ඔබට දුර්ලභ අවස්ථාවක් මේ සූත්‍ර දේශනා නැවත නැවත කියවීම. දැන් බලන්න මේ රාද ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය අහුවා. එතකොට ඒ කාලෙත් සමහරට උන්වහන්සේට අහන්න ලැබුණද දන්නේ නැහැ. සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා කියන යම් කෙනෙක් කිව්වනම් ඉතින් ඒක හේතු කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණේ ඉස්මතු කළා. එතකොට බුදුරජාණන් වහන්සේ සත්වයා කියන්නේ කවුද කියලා ලස්සනට පැහැදිලි කළා. පංච උපාදානස්කන්ධය තුල සත්වයක් පුද්ගලයෙක් පණවමින් ඔහු දුක කරා යන ආකාරය, ඒ නිදහස් වන ආකාරය, ඊට තියෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒක නිසා අපි මේ ලබාගත් දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට ලැබෙන දුර්ලභ භාග්‍යය තමයි බුදු කෙනෙක්ගේ ධර්මය ජීවිතයට හුරු පුරුදු කරගන්න එක.
සමහර විට ඒකයි අපිට කල්ප ගානකින් ලැබෙන්නේ නැති වෙයි. ගෞතම බුද්ධ ශාසනය අපි පිහිට පිළිසරණ හදාගත්තේ නැත්තම්. ඒක නිසා අපි හැම දිනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් දියණියන් බවට පත් වෙලා ධර්මයෙන් ජීවිතය හැඩගස්වාගෙන මේ දුක් සහිත සසරෙන් නිදහස් ලබන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ භාග්‍ය හැම දිනාටම උදා වේවා. සාදු සාදු සාදු.